නියෝජ්‍ය කතානායකතුමනි අපිට ඉතා හොඳින් දොරේ සද්දේ බෙරේ සද්දේ හඳුනා ගන්න පුළුවන්. දැන් ජී.එල්. පීරිස් ගරු අමාත්‍යතුමාගෙන් නිශ්චිත ප්‍රශ්නයක් ඇහුවාම එතුමා එක එක ඒවාට තට්ටු කරනවා. හැබැයි තට්ටුවෙන් තේරුම් ගන්න පුළුවන් එක දොරේ සද්දේද බෙරේ සද්දේද කියලා. ඒ නිසා ඔබතුමා හිතුවාට ඒ තට්ටුව මොකද්ද කියලා හඳුනා ගන්න බෑ කියලා හඳුනා ගන්න පුළුවන්. ඔබතුමා නිශ්චිත වශයෙන් මේ පාර්ලිමේන්තුවේ සහතිකයක් දෙන්නේ නැහැ. මෙම කෝප් සිටි කොමිෂන් සභාව මේ පාර්ලිමේන්තුවේ කෝප් සභාවට හෝ කෝපා සභාවට කැඳවිය හැකි බව. මොකද කියන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාගේ සද්දේ මඟහැර යාමේ සද්දයක්. වටේ යන සද්දයක්. එතරම්ට කියන්න තියෙන්නේ. ඒක හොඳයි මේ ප්‍රවේශයට ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි. අපි මේ සාකච්ඡාවට බඳුන් කරනු ලබන්නේ අපේ රටේ හෙක්ටයාර් 446ක විශේෂයෙන්ම හෙක්ටයාර් 269ක් ගොඩ කරලා ඒකට අනුබද්ධ හෙක්ටයාර් 446ක බිම් කඩක් පිළිබඳව. ඒ බිම් කඩේ මේ වන විටත් රජයට අයිති හෙක්ටයාර් 62ක භූමියක්ද චයිනා හාබර් සමාගමට අයිති හෙක්ටයාර් 116ක භූමියක්ද ආසන්න වශයෙන් ගත්තොත් අපේ භූමිය වගේ දෙගුණයක්ද හෙක්ටයාර් 91කින් සමන්විත පොදු පහසුකම් සහිත භූමියක්ද තිබෙනවා. දැන් අපි මේ නීතිය සම්පාදනය කරන්න යන්නේ මේ භූමිය පිළිබඳව. ගරු නියෝජ්‍ය කතානායකතුමා අපි නීතිය සම්මත කරනවා මේ භූමිය පාලනය වන්නේ කෙසේද කවර ආයතනයකින්ද කියලා. ඒ වගේම අපි නීතිය සම්මත කරනවා මේ භූමියේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කාගේ වගකීමක්ද කියලා. අපි නීතිය සම්මත කරන්න යනවා මෙම භූමිය ඇතුලේ ක්‍රියාත්මක වෙන ආයෝජනයන් හෝ ව්‍යාපෘති සඳහා මූලික පහසුකම් සලසන්නා සහ නීති සහ රීති සම්පාදනය කරන්නා කවුද කියලා. අපි නීතියක් සම්පාදනය කරන්න යනවා මෙම භූමිය ඇතුලේ ක්‍රියාත්මක වන ආයතනයන් වලට කවර බදු සහන දෙන්නේද කවර බදු සහන ඉවත් කරන්නේද කොච්චර කාලයක් ලබා දෙන්නේද කියන කරුණ පිළිබඳව. අප නීතිය සම්මත කරන්න යනවා මෙම භූමිය ඇතුළට ගොස් යම් භාණ්ඩයක් මිලදී අරගෙන යලි මේ භූමියට ඇතුළත් වන්නේ නම් එම භාණ්ඩවලට කවර ආකාරයේ බදු පැනවිය යුතුද කියන පිළිබඳ නීතියක් සම්පාදනය කරන්න යනවා. සැබවින්ම ගත්තොත් වෙනම කලාපයකට අදාළ වෙන පරිදි නීති සමුදායක්. ඒ වගේම සමහර නීති වලින් බැඳීමක් තිබෙන අතර සමහර නීති මුළුමනින්ම අත්හැරීමක් සහ විශාල නීති ප්‍රමාණයක් මුළුමනින්ම ලිහිල් කිරීම. අපි දන්නවා මධ්‍යගත රාජ්‍යක පැවැත්ම තිබෙන්නේ එකක් ජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ බලය එම මධ්‍යගත රාජ්‍ය පුරාම විසිරී පවතිනවා නම් ඒ මධ්‍යගත රාජ්‍ය. එම පාර්ලිමේන්තුවේ විසින් සම්මත කරලා ලබන නීති ප්‍රතිපාදනයන් ඒ භූමිය පුරාම විසිරී තිබෙනවා නම් ඒ මධ්‍යගත රාජ්‍ය. එම මධ්‍යගත රාජ්‍යයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ භූමියේම සෑම පුරවැසියෙකුටම තියෙන අයිතිවාසිකම් වලින් සමන්විත පුරවැසියන් සෑම තැනකම ඉන්නවා නම් ඒක මධ්‍යගත රාජ්‍යයක්. හැබැයි මේ පනතේ මොකද්ද හරේ තිබෙන්නේ? ගරු නියෝජ්‍ය කතානායකතුමා අපි මේ පනතෙන් හදනවා මේ පාර්ලිමේන්තුවට මධ්‍යගත නොවන පාර්ලිමේන්තුවෙන් සම්මත කොට තිබෙන පනත් 7ක් විශේෂයෙන්ම අපේ රටේ මූල්‍ය ශාස්ත්‍රය වැදගත් වන ප්‍රධාන පනත් 7ක් මුළුමනින්ම යටත් නොවන භූමි ප්‍රදේශයක්. ඒ වෙලාව ඒ වගේම තවත් 54ක් අවශ්‍ය පරිදි ඒ කොමිෂන් සභාවට නිදහස් කිරීම සඳහා රෙගුලාසි සම්පාදනය කරන නීතියක්. ඒකෙන් කියන්නේ මොකක්ද? මේ පාර්ලිමේන්තුව විසින් සම්පාදනය කරන නීතියට අනුගත නොවන කොටසක් ඒ තුල බිහි වෙනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි මහජනයාගේ මූල්‍ය පිළිබඳ බලය මේ පාර්ලිමේන්තුවට පැවරී තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේ බලය පැවරී තිබුණේ ඕපපාතිකව සිටුවිල්ලකට නෙවෙයි. මේ මහජනයාගේ ධනය යනු භාණ්ඩාගාරයේ ධනය යනු මහජනයාගේ ධනය. අපේ රටේ 2 කෝටි 20 ලක්ෂයක් වන ජනතාවට අයිති ධනය. හැබැයි 2 කෝටි 20 ලක්ෂයකට මේ මුදල් බලාගෙන පරිහරණය කරලා කළමනාකරණය කිරීමේ බලයක් නැහැ. හැකියාවක් නැහැ. ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි ජනතාව විසින් 225 දිනක් මේ පාර්ලිමේන්තුව තෝරාපත් කළ එවලා තියෙන කුමක් වෙනුවෙන්ද? මේ මුදල් බලා ගන්න, මේ මුදල් කළමනාකරණය කරන්න, මේ මුදල් යොදවන්න. ඒ නිසා තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 148 වන වගන්තිය නිශ්චිත ලෙස කියන ගරු නියෝජ්‍ය කතානායකතුමනි රටේ මූල්‍ය පිළිබඳ මූලික සම්පූර්ණ බලය
පාර්ලිමේන්තුව සතු වන්නේ. ඒ නිසා අයවැයලේඛනයේ මුදල් වෙන් කළ යුතුයි. අයවැයලේඛනයේ මුදල් වෙන් කරන ආකාරය පිළිබඳව කවර ආකාරයෙන්ද වියදම් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ බලයක් මේ පාර්ලිමේන්තුවට තිබෙනවා. අයවැයලේඛනයේ මුදල් වෙන් කිරීම පමණක් නොවේ පරීක්ෂා කිරීමේ බලය. ඒ පරීක්ෂා කිරීම බලය තමයි කෝප සභාවටත් පැවරී තිබෙන්නේ. දැන් තමුන්නාසලා මොකද කරන්නේ? මොකද කරන්නේ? ගරු නියෝජ්‍ය කතානායක පහුගිය කාලේ පුරාවටම කෝප සභාව ඇතුළේ විශාල සංවාදයක් ආවා. ඒ සංවාදය තමයි ආණ්ඩුවේ මුදල්, මහජනගේ මුදල්, කවරව මුදල් ප්‍රමාණය යම් ආයතනක යොදවා තිබෙනවා නම් එම ආයතන කෝප සභාවට ගෙනා හැකිද නැතිද කියලා විවාදයක් ආවා. ඒ අනුව ක්‍රිකට් පාලක මණ්ඩල විශාල තර්ක ගෙනාවා කෝප සභාවට එන්නේ නැහැ කියලා. ඒ වගේම ශ්‍රී ලංකා එයාලයින් එක කාලයක් විශාල තර්ක ගෙනාවා කෝප සභාවට එන්නේ නැහැ කියලා. නමුත් නීතිපතිවරයා විසින් නිශ්චිත ලෙස තීන්දුවක් ලබා දෙනු ලැබුවා මෙම මහජනයාගේ ධනය රුපියලක් හෝ තිබෙන ආයතනයක් තිබෙනවා නම් කෝප සභාවට කැඳවිය හැකි බව. දැන් මම දැනගන්න කැමතියි. පාර්ලිමේන්තුවේ මූල්‍ය බලයත් එක්ක ඒ කෝප සිටි නගරයේ ගැට ගැහෙනවා නම් මේ කෝප සභාවට සහ කෝපා සභාව වෙත මේ ආයතන කැඳවිය යුතුයි. හැබැයි මේ කැඳවීමේ බලයක් නැහැ. කිසි අමතිවරයෙකුට දැන් නැගිටලා කියන්න පුළුවන්ද ඔබතුමා කියලා වැඩක් නැහැ. ඔබතුමා කියන විතර වළංගු නෑද? දැන් වළංගු කාලේ පහුවෙලා. ඒ නිසා එතුමාගේ වැඩක් නැහැ. මම මේ හරිද වළංගු කාලයක් තිබුණා. මා දන්න විශේෂම වාසුදේව නානායක්කාර මැතිතුමා කියන ගොඩක් දේවල් ඊටමත් වළංගු බලවත් කාලයක් තිබුණා. දැන් ගොඩක් අවලංගු වුණු අබලවත් කාලයක් ගොඩ නැගී තිබෙනවා. ඔව් මැතිතුමා. රීති ප්‍රශ්නයක්. එතුමා ආණ්ඩුවෙන් ප්‍රශ්නයක් ඇහුවා. ආණ්ඩුව වෙනුවෙන් මෙතන ඉන්නවා කැබිනට් ඇමතිවරු 3 දෙනෙක් ඉස්සරහා පේලියෙම. එයින් එක්කෙනෙක් හැටියට මම නැගිටලා ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරක් දෙන්න හදනකොට එතුමා මට අපහාස කරමින් මගේ පිළිතුර වළංගු නැහැ කිව්වා. ඉතින් එහෙම කිව්වාම ඔබතුමාගේ ප්‍රශ්නේ අවංකභාවයක් නැති බව නෙපෙන්නේ. ඔබතුමා වංකවයි ඒ ප්‍රශ්නය මතු කළේ. ඒකයි ඇත්ත. හොඳයි මන්ත්‍රීතුමා. ගරු කතානායකතුමනි, වාසුදේව නානායක්කාර ගරු ඇමතුමා හදවතින් දෙන ප්‍රශ්නයයි අපේ පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කොට තිබෙන පාර්ලිමේන්තු නීති රාමුව අතර ගැටුමක් තිබෙනවා. ඒක තමයි මගේ තර්කය වුණේ. ඔබතුමා හදවතෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබතුමා හදවතෙන් ප්‍රාර්ථනා කරනවා මේක පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුයි කියලා. හැබැයි විශේෂම නීති සම්පාදනය පිළිබඳ විධිවත් බලවත් අත්දැකීමක් තියෙන ජීඑල්ගේ පිරිසමත්තුමාගේ නිශ්චිත ලෙස මේ ප්‍රශ්නය අවස්ථා ගණනාවකදී විමසුවත් ඒක ඉදිරිපත් නොකරේ ඇයි? ඔබතුමාගේ හෘද සාක්ෂි නෑ. ඔබතුමාගේ හෘද සාක්ෂිය ඔබතුමාගේ නීතිය නෙවෙයි. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සඳහා අපි අවසන් කරගමු ඒක. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ නිශ්චිත වශයෙන් එවැනි පාර්ලිමේන්තුවේ මූල්‍ය බලයෙන් ඉවත් වෙන පළාතක් බවට පරිවර්තන වෙනවා ආකාර ගණනාවක. ඒ වගේම මෙතෙක් ආයෝජන මණ්ඩලයේ ගොඩනැගුණු ආයෝජන කලාප තිබුණා. හැබැයි කිසිදු ආයෝජන කලාපයක ගරු නියෝජ්‍ය කතානායකතුමනි කිසිදු නේවාසික පුරවැසියෙක් නැහැ. ආයෝජන කලාපයක් තිබෙනවා. එළිය කට්ටිය ඉන්න අතුළට ගිහලා රස්සාව කරලා ගෙලේ ගෙදර එනවා. හැබැයි මේක විශේෂයක් තිබෙනවා. මෙම කලාපය ඇතුළේ නේවාසික පුද්ගලයන් ඉන්නවා. මම දැනගන්න කැමතියි එහි නේවාසික පුද්ගලයන් ශ්‍රී ලාංකික පුරවැසියන් පමණක්ද? නෑ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි එහෙම වන්නේ නෑ. ඒ නිසා ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයට යටත් නොවන පුරවැසින් කණ්ඩායමක් එහි නිර්මාණය වෙනවා. එය බොහෝ විට චීන ගහණය වෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඒ නිසා ඒ වගේම ශ්‍රී ලාංකික පුරවැසියන් ප්‍රමාණයකුත් ඇති හැකේ යොතන ඇති වෙන්න පුළුවන්. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ පළාත පාලනය වෙන කාගෙන්ද? එම පළාත ඇතුළේ ශ්‍රී ලාංකික පුරවැසියන් ඉන්නවනම් ඒ පුරවැසියන්ට යම් ප්‍රාදේශ සභාවක් සහ නගර සභාවක් සඳහා ඡන්ද බලය ලබා දීමේ අයිතිය තිබෙනවා. නගර සභාවක් සහ ප්‍රාදේශ සභාවක් හරහා පාලනය වීමේ අයිතිය තිබෙනවා. හැබැයි එතන පුරවැසියන්ට මොන නගර සභාවකටද අයිති? කිසිදු නගර සභාවකට අයිති නොවන පළාත් පාලන මැතිවරණයේදී කිසිම ඡන්දයක් ප්‍රකාශයට පත් කරන්න අයිතිය නොවන පුරවැසි සමූහයක් එම තුල ගොඩ නැගෙනවා. ඒ කියන්නේ මොකද්ද? වෙන්ව හඳුනාගත හැකි පුරවැසි කණ්ඩායම. ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන් වෙනස් වූ පුරවැසි කණ්ඩායම. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අනුබද්ධ නොවූ වෙනස් කලාපයක්. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙය අපේ රටේ ආර්ථිකය ලිහිල් කරන්නේ පමණක් නොවේ අපේ සූර්යභාවය, අපේ ස්වාධිපත්‍යය, අපේ ස්වාධීනත්වය සැලකිය යුතු ප්‍රමාණයකට දිගේලි කරලා තියෙනවා. තමුන්වහන්සේලා කරලා තියෙනවා. අවංකව එක කියන තමුන්වහන්සේලා කියනවනම් එවැනි දිගේලි කිරීමකින් තොරව ආයෝජකයන් ගෙන්න ගන්න බෑ කියලා. එවැනි දිගේලි කිරීමක් තමයි ආයෝජකයන් ගෙන්නා ගැනීම සඳහා තිබෙන උත්තේජන කියලා කියනවනම් ඒක කෙලින් කියන්න. හැබැයි හංගවන්න එපා.
මේ මොකද්ද කරලා තිබෙන්නේ? අපේ ස්වෛරභාවයත්, අපේ ස්වාධීනත්වයත්, අපේ ස්වාධිපත්‍යයත් සැලකිය යුතු ප්‍රමාණයකින් ලිහිල් කරන්නේ ලක් කරන ලද, දිගේලි කරන ලද අනපනතක් මේක ඇතුළේ නිර්මාණය වෙලා තිබෙනවා. මේ අනපනත සම්පාදනය කරන්නේ කවුද ගරු නියෝජ්‍ය කතානායකතුමනි? මේ අනපනත සම්මත කරන්නේ කවුද? මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු ප්‍රකාශය. ලංකා ආණ්ඩුවේ විකුණන දේවල් ගන්න එපා. අපි බලයට ආගමන් විකුණු සියල්ල ආපසු ගන්නවා. දැන් මෙහෙම ජනතාවට එකඟතාවය දීපු පාලකයා. මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කරන ලද ප්‍රකාශය. වත්මන් රජය, ඒ වෙලාවේ තිබුණු රජය විකුණා දැමු සම්පත් සියල්ල යලි රටට පවරා ගන්නවා. එවැනි දේශපාලන මතවාදයක් නිර්මාණය කරපු ආණ්ඩුවක් බලය ලබා ගැනීම සඳහා. ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති පුටුවේ වාඩි වෙලා පළවෙනි වතාවට කරු නියෝජ්‍ය කතානායකතුමනි ගියේ ඉන්දියාවට. ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ මාධ්‍ය ආයතනයක් එක්ක කරපු සාකච්ඡාවකදී ප්‍රකාශ කරා හම්බන්තොට වරාය විකිණීම වැරද්දක්. ඒ ගිවිසුම විශාල වැරදි ගණනාවක් තිබෙනවා. එම වැරදි එතුමන් නිවැරදි කරන බව ප්‍රකාශ කරා. මේ ගිහිල්ලා කිව්වා ඉන්දියාවට ගිහිල්ලා. ඡන්දය අවසන් වුවාම පළමු සංචාරය ඉන්දියාවට සහ මේ වන විට එකම සංචාරය. ඒ සංචාරයේදී එතුමා කියනවා හම්බන්තොට වරාය විකිණීම වැරදි, ඒක සංශෝධනය කරනවා. හැබැයි සති දෙකකට පසුව නැවත මොකද්ද කියන්නේ? නැවත කියනවා හම්බන්තොට වරායේ ගිවිසුමේ කිසිදු වැරද්දක් සිදු වී නැති බව. ඒක ඒගොල්ලෝ කියන්නත් ඕන. මේ පාර්ලිමේන්තුවේ හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම සාකච්ඡා වෙන වෙලාවේ හම්බන්තොට වරායේ ගිවිසුමට අනුව හම්බන්තොට වරායට විශාල බදු සහන ලබා දෙන වෙලාවේදී ඒ ගැසට් නිවේදන මේ පාර්ලිමේන්තුව සම්මත කරනකොට එදා නියෝජනය කරපු විපක්ෂ කණ්ඩායම නැගිටලා ගියා. එහෙමයි හම්බන්තොට වරායට එදා කටයුතු කරේ. එදත් හම්බන්තොට වරාය විකිණීමට ඊට බදු සහන ලබා දීම ගැසට් නිවේදන වලට විරුද්ධව ඡන්ද පාවිච්චි කරේ අපේ മന്ത്രി කණ්ඩායමයි. තව 4-5 දිනක් අතරමං වෙලා අන්තර වෙලා හිටියේ. දන්නේ නැතුව. 5 ඔය ජනක් වක්කුඹුරේ තුල. එහෙමයි ඡන්දෙ දුන්නේ. එදා හම්බන්තොට වරාය විකිණීමට විරුද්ධව මේ පාර්ලිමේන්තුවේ කිසිදු රාජපක්ෂවරයෙක් කතා කරලා තියනවද? පුළුවන් නම් කියන්න. මේ පාර්ලිමේන්තුව කතා කරලා තියනවද? නෑ. ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ දේශපාලන ව්‍යාපෘතියක් වගේම යම් පෞලක ව්‍යාපෘතියක්. එයි මම එහෙම කියන්නේ. මේ පැත්තෙන් මේ කණ්ඩායම ඉන්නකොට අනිත් පැත්තෙන් ඉන්නේ කවුද? අනිත් පැත්තෙන් කරු නියෝජ්‍ය කතානායකතුමනි ඉන්නේ චයිනා හාබර් සමාගම. ඒක අර හෙක්ටයාර් 116 99 අවුරුද්දකට හිමි කරගෙන තිබෙන්නේ චයිනා හාබර් සමාගම. 99 අවුරුද්ද වෙනකොට මේ ගිවිසුම අත්සන් කරපුවයත් නෑ, මේ කතා කරන අපිත් නෑ, අහගෙන ඉන්න කිසියෙකුත් නෑ. අවුරුදු 99ක් යනකොට. හැබැයි මේ චයිනා හාබර් සමාගම කවුද? මේ පැත්තෙන් මේ පෞල් කඳවුර ඉන්නකොට අනිත් පැත්ත නියෝජනය කරන කවුද කරු නියෝජ්‍ය කතානායකතුමනි? මේ චයිනා හාබර් සමාගමට ස්ටෑන්ඩඩ් චාර්ටර් බැංකුවේ 0.13359 දරන ජංගම ගිණුමක් තියෙනවා. මේ ජංගම ගිණුමෙන් 2014 මාසයේ 12 981,321 දරන චෙක්පතෙන් මිලියන 40ක් ලබා දෙනවා. 2015 7 වෙනිදා 981,328 දරන චෙක්පතෙන් මිලියන 25ක් එම ගිණුමෙන් නිදහස් කරනවා. 2015 2 වෙනිදා 981,333 දරන චෙක්පතෙන් රුපියල් මිලියන 25ක් නිදහස් කරනවා. 2015 7 වෙනිදා චන්ද්‍ර කලින් දවසේ 981,335 දරන චෙක්පතෙන් මිලියන 25ක් නිදහස් කරනවා. 2014 12 වෙනි මාසයේ 31 වෙනිදා 981,319 දරන චෙක්පතත් 981,320 දරන චෙක්පතනුත් මිලියන 58ක් නිදහස් කරනවා. කාටද මේ මුදල් නිදහස් කරන්නේ? මේ මුදල් නිදහස් කරන්නේ ඒ වෙලාවේ ජනාධිපතිවරණේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දේශපාලන වැඩවලට. එයා තමයි මේ චයිනා හාබර් සමාගම මෙතන ඉන්න. ඒ විතරක් නෙවෙයි. ඒ චයිනා හාබර් සමාගම මේ පෝර්ට් සිටි ආයතනයේ තමයි CICT සමාගම තිබෙන්නේ. ඔව්. ඔව් අමාත්‍යතුමා. වාසුදේව අමාත්‍යතුමා. ඔවුන්ගේ මේ සභාවේ මන්ත්‍රීවරයෙකුට විරුද්ධව ඔවුන්ගේ යම් කිසි වැරදි ක්‍රියාකලාපයක් ගැන වංචනික ස්වභාවයක් මතු කරන මෙතන සඳහන් කරන්න බෑ යෝජනාවක් අනුව ඇර. ඒකනේ වෙලා ඒ නිසා මං කියන්නේ එතුමාගේ කතාවේ එහෙම කියාගෙන යන එක කාලේ. ඉතින් ඔබතුමා කියන එකේ යම් රීති ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපි බලන්න ඕනකම තියෙන වැඩේ ඇත්තද නැත්තද කියලා. හැබැයි මම සතුට වෙන වාසුදේව නානායක්කාර මහත්මයා කිසිසේත්ම
මේ වැඩේ වැරදි කියලා කියන්නේ. මේ මම කියපු තොරතුරු වැරදි කියලා කියන්නේ. ඒක නම් මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා චයිනා හාබර් එකේ නෙවෙයි ඔබතුමා මෙන්න මෙතන අගමැතිතුමගෙන් අහන්න. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා හවස එනවා ඡන්ද දෙන්න. හවස එනකොට ඡන්ද දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමා මේ වාර්තාව මම විතරක් නෙවෙයි ඇමරිකන් එක්සත් ජනපදයේ නිව්යෝක් ටයිම්ස් වාර්තාවේ මිලියන 7.3ක් ලබා දුන්න බව වාර්තා වුණා. ඒ වෙලාවේ ගරු අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට රටට ප්‍රකාශ කරා නිව්යෝක් ටයිම්ස් එකට විරුද්ධ නඩු දානවා කියලා. අපි බලන් හිටියේ නඩු දානකම්. නඩු දාන්න කවුද? නඩු දාන්න පුළුවන්ද එහෙම? ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුනි ඊළඟ දැන් උන മന്ത്രിවරයෙක් ගැන නෙවෙයි මේ ඈ. ඒතකොට ප්‍රශ්නයක් නෑනේ. CICT සමාගමෙන් කාටද දෙන්නේ? CICT සමාගම තමයි චීනේ දකුණු කොළඹ වරාය සංවර්ධනය කිරීම බාරගත් සමාගම. ඒ සමාගමෙන් මොකද වෙන්නේ? ඒ සමාගමෙන් 1,94,10,000 දෙනා කාටද? ගිණුම් චෙක්පත් අංකය 594,191 කාටද දෙන්නේ? කාටද දෙන්නේ? කාටද? පුෂ්පා රාජපක්ෂ පදනම. කවුද මේවා? දැන් අතර කවුරු අතරද මේ ගනුදෙනු තියෙන්නේ? මේ පෝර්ට් සිටියත් එක්කද සම්බන්ධ වෙලා තියෙන. හෙක්ටයාර් 162කට 99 අවුරුද්දකට හිමිකම් කියන. අද මේ පාර්ලිමේන්තු සම්මත කරලා දෙන්න හදන. මේ නීතියේ වැඩි බලයක් හිමි වෙන මේ සමාගම කවුද? මේ සමාගම තමයි කෝටි ප්‍රකෝටි ගණන් මේ රටේ දේශපාලන චෞර්යයන් නිර්මාණය කිරීම සඳහා මා දන්න සමහර හාමුදුරන් මහන්සියලාට ලබා දීලා තිබෙනවා මා දන්න කරුණු ඊට කතා නැගිටිනවා. එහෙම එකක් මේක. ඒ නිසා මේක පාරිශුද්ධත්වය ගැන නෙමෙයි. මේ නීතිය පිළිබඳ ප්‍රශ්න නෙමෙයි. මේක ඇතුළේ තියෙන ඉතාමත් යට කැත වර්ගයේ ගනුදෙනු. මේ මුදල් මහජනයාගේ දේපල මහජනයාගේ ධනය Tamanට යටින් ලැබෙන මුදල් කුට්ටි මත පවරා දීම සඳහා සම්පාදනය කරලා නීතියක් මේ. මම අහනවා මේ පාර්ලිමේන්තු නියෝජනය කරන മന്ത്രിවරුන්ගේ එක් කණ්ඩායමකට එක පවුලකට සමාගමක් විසින් මහා ධනයක් ලබා දීලා ඒ සමාගමට ඕන පරිදි පාර්ලිමේන්තු නීති සම්පාදනය කරලා දෙන්න අත උස්සලා දෙන්න තමුන්නාසලා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මොකටද? තමුන්නාසලා අත උස්සන්න නේද? කොවිඩ් රෝගයෙන් වැළඳී සිටින ඒ ජනතාවට වැක්සින් එක ගන්න සල්ලි ගෙනත් දෙනවා නම් අත උස්සන්න. එම අයට අවශ්‍ය වෙන PCR පරීක්ෂණ වැඩි කරන්න මුදල් අවශ්‍ය නම් අත උස්සන්න. එම කඩා වැටලා තිබෙන ආර්ථිකයට යම් සහනයක් ලබා දෙන්න නම් අත උස්සන්න. ඇයි තමුන්නාසලා අත උස්සන්නේ? මෙවැනි කළු යටි ගනුදෙනු වලින් පිරිච්චි සමාගමකට අවශ්‍ය වන පරිදි බලතල ලබා දීම සඳහා අවශ්‍ය නීතියකට අත උස්සන්නේ තමුන්නාසලා. මම අහන්නේ එච්චරයි. ඒ විතරක් නෙමෙයි කරුණු ඉදිරියට කතා කරන්නේ. ලංකාවේ පළවෙනි වතාවට මේ සමාගම ගැන මොකද්ද කියන්නේ? ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලංකාවේ පළවෙනි වතාවට අපේ රට කිසිදු ආයතනයක් හෝ මණ්ඩලයකට කිසිදු පනතක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔවුන් ශ්‍රී ලාංකිකයින් විය යුතු කියලා සඳහන් කරන්නේ නැහැ. එයි කුසිකර්ම දෙපාර්තමේන්තුවේ පනත සම්මත කරනකොට ඒකට අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් ඉන්නවා. කොතනකවත් ලියන්නේ ඔහු ශ්‍රී ලාංකිකෙක් විය යුතුයි කියලා. ඇයි එහෙම නොලියන්නේ? එහෙම නොලියන්නේ මේ පාර්ලිමේන්තුව සම්මත කරන්නේ මේ රටේ පුරවැසියන් වෙනුවෙන් නීතියක්. හැබැයි ඒ හා සමාන ලෙසම මේ පනතට ඇතුළත් කරා 5 දෙනාගේ සිට 7 දෙනෙක්ගෙන් කොමිසමක් පත් කරනවා කියලා. හැබැයි ඒක තිබුණේ ශ්‍රී ලාංකිකද විදේශිකද කියලා තිබුණේ නැහැ. හැබැයි මේක ඉතාමත් යටි ගනුදෙනුවක් තියෙන බව අපි දැනගෙන හිටියා. ඒ නිසා සමාජයේ ප්‍රශ්නයක් ඇහුවා මේ අය ශ්‍රී ලාංකිකයන් පමණක්ද කියලා. ඒ සමාජයෙන් ආපු ප්‍රශ්නේ. මේක හිතාමතා ඇතුල් කරේ. මොකද හැම පනතකම සාම්ප්‍රදායික ලෙස ඇතුල් වෙන්නේ ඕක තමයි. ආයතනයක් ගොඩනගෙනවා. ආයතන නිලධාරි මණ්ඩලය ගැන කියනවා. ඒගොල්ලන්ට වගකීම් කියනවා. හැබැයි කිසිදු පනතක ඒ නිලධාරීන් කවුද? ඒගොල්ලෝ ශ්‍රී ලංකා පුරවැසියන් විය යුතුද කියලා සඳහන් කරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ සුදුසුකම් ගැන කියනවා. එතකොට අපි නිකන් හිතුවොත් මේ පනත ගැන ඒ විදිහට තමයි දකින්න පුළුවන්. හැබැයි කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පනත තිබුණු යටි දේවල් දිහා බලපුවම අපිට සැකයක් හිතුණා මේ ශ්‍රී ලාංකිකයන්ගෙන් විතරක් සමන්විත වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ ප්‍රශ්න විමසුවාට පස්සේ අධිකරණයේදී විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යාංශයේ නීතිපතිතුමා විසින් ගිහිල්ලා අධිකරණයට කියා හිටියා බහුතරය ශ්‍රී ලාංකිකයන් කියලා. බහුතරය. ඒ කියන්නේ මෙහි සමාජිකයන් 7ක් වෙනවනම් 7ක් වෙනවනම් 4 දෙනෙක් ශ්‍රී ලාංකිකයන් 3 දෙනෙක් විදේශිකයන්. චීනෙන් වෙන කවුරුත් නෙමෙයි. 4න් 3ක්. දැන් අවසන්දී සභාපතිවරයාක් දානවා. කමක් නැහැ. සභාපතිවරයා ඇතුළු 4 දෙනෙක් ශ්‍රී ලාංකිකයන් 3 දෙනෙක් විදේශිකයන්. හැබැයි මේ 4 දෙනා පූර්ණ ශ්‍රී ලාංකිකයින්ද? මුන් ditth ප්‍රවේශයන් නොවනවා කියලා සාහිත්‍යකේ මොකද්ද? මේ 4 දෙනා ditth ප්‍රවේශයෙන් වීම ඉඩක් තියෙනවා. ඕන චීනෙකුට යම් කාලයක් ඉඳලා ditth ප්‍රවේශ භාවය අරගෙන මුළු සභාවෙම බලය ගන්නත් පුළුවන්. ඇයි එහෙම ඒ පැත්තටම හිතන්නේ
ඒ තරම් යටි ගනුදෙනු මේ පනත ක්‍රියාත්මක කිරීම සඳහා මේ ආයතනයත් මේ රටේ මහජන නියෝජිතයන්ටත් සමහර දේශපාලකයන්ටත් සමහර පවුල් වලට මුදල් වියදම් කරලා තියෙනවා. ඒ නිසා සාධාරණ සැකය හම්බෙන්නේ. ඒ විතරක් නෙවෙයි කරු නියෝජක තනවි. මම අහනවා මේ රටේ ගොඩනගෙන මොන කොමිෂන් සභාවේද? විදේශිකයන්ට අවස්ථාවක් නිර්මාණය කරේ මොන කොමිෂන් සභාවේද? මොන දෙපාර්තමේන්තුවේද විදේශිකයන්ට කෝටා එකක් වෙන් කරලා තියෙන්නේ? ලංකාවේ පළවෙනි වතාවට අපි විදේශිකයන්ට කෝටා එකක් වෙන් කරනවා. ඒ කියන්නේ මෙම කොමිෂන් සභාවේ බහුතරය ශ්‍රී ලාංකිකයන් විය යුතුයි. ඒ කියන්නේ අනිත් අය විදේශිකයන් විය හැකියි. දැන් විදේශිකයන්ගේ සමන්විත මේ කොමිෂමට දෙන බලය මොකක්ද? මේ කොමිෂමට දෙන බලයක් මොකක්ද? මේ පාර්ලිමේන්තුව සතුවේ තිබෙන බලතල වලින් ප්‍රමාණිකුත් කොමිෂන් සභාවට පවරනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා ඕනෑම ආයෝජනයක් ගෙන්වා ගැනීම සඳහා මෙතෙක් ආයෝජන මණ්ඩල පනත තිබෙනවා. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙන 2008 බැසිල් රාජපක්ෂ මහත්මයා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරා ක්‍රමෝපායක සංවර්ධන පනත ඕනෑම ව්‍යාපෘතියක් වෙනුවෙන් මේ ක්‍රමෝපායක සංවර්ධන පනතය හරහා බදු සහන ලබා දෙන්න පුළුවන්. අපිට මතකයි සංගිලා ව්‍යාපෘතිය ආපු වෙලාවේ ක්‍රමෝපායක ව්‍යාපෘතියක් ලෙස නම් කරලා ගැසට් එකක් ගැහුවා. ඒකට බදු සහන ලබා දුන්නා. බදු සහන කොච්චරද? අවුරුදු 15ක් කරතේ කිසිදු බද්දකට යටත් නැහැ. තව අවුරුදු 13ක් බදු වලින් 50%. ඒ කියන්නේ අවුරුදු 28ක් බදු සහන ලැබෙන ගැසට් නිවේදනයක් මේ පාර්ලිමේන්තුව අනුමත කරා. හරිද වැරදිද වෙනම එකක්. හැබැයි පාර්ලිමේන්තුවට ආවා. හම්බන්තොට වරාය විකුණාට පස්සේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් එය ක්‍රමෝපායක සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස නම් කරා. නම් කරාට පස්සේ ඒකට බදු සහන ගෙන මේ ගැසට් එකට පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒක අවුරුදු 28ක් වනතෙක් බදු සහන දෙන්නත් තව අවුරුදු 15ක් අදාළ බදු වලින් 50%ක් අය කරගන්නත් අවුරුදු 43ක බදු සහන දුන්නා. මට මතකයි ඒ වෙලාවේදී මම පාර්ලිමේන්තුවේ කිව්වා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රාර්ථනය නෙවෙයි. නමුත් ඒ අවුරුදු 43 පූර්ණ බද්දක් ගන්නකන් ජීවත් වෙන්නෙත් නැහැ කියලා. ඉතින් එහෙම බදු සහන දුන්නා මේ. ඒක ඇත්ත. එහෙම බදු සහන දුන්නා. හැබැයි බදු සහන දුන්නට මොකද වෙලා තියෙන්නේ? ඒ හැම එකක්ම පාර්ලිමේන්තුවට ආවා. මේ රටේ ජනතාව දැනගත්තා. ඒක තමයි ක්‍රමෝපායක සංවර්ධන පනතේ තියෙන වැදගත්කම. හැබැයි තමුන්නාසල මොකද කරන්නේ? ක්‍රමෝපායක සංවර්ධන පනත මෙම බල ප්‍රදේශයට අදාළ නොවන පනතක් බවට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ මොකද්ද? මේ කොමිෂන් සභාවට ගරු නියෝජක කතානායකතුමනි මේ කොමිෂන් සභාවට පූර්ණ බලයක් නිර්මාණය කරනවා අවශ්‍ය වෙන බදු සහන ලබා දීම වෙනුවෙන්. සාධාරණද? විදේශිකයන්ගෙන් සමන්විත 3 දෙනෙක් බදු සහන ලබා දෙන්නේ මොනවද කියලා තීන්දුව කිරීමේ බලය මෙම පළාත ඇතුළත ක්‍රමෝපායක සංවර්ධන පනත ක්‍රියාත්මක නොවීමට අදාළ වෙන වගන්ති තමුන්නාන්සලා ඇතුළත් කරලා තිබෙනවා. ඒ නිසා තමයි ගරු නියෝජක කතානායකතුමා නැවත නැවත කියන්නේ මේ අපේ සූරීත්වයත් අපේ ස්වාධීනත්වයත් අපේ ස්වදිපාත්වයත් යම් කොටසක් අත්තරීමක් දිගේලි කිරීමක් පවරා දීමක් ලීල් කිරීමක් මේක ඇතුළේ තිබෙනවා. ඊළඟ තමුන්නාන්සලා හැමදාමත් කියන කතාව තමයි මේක ආර්ථික හැරවුම් ලක්ෂ්‍ය. ඕක ගොඩක් කියනවා. හැබැයි ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ පාර්ලිමේන්තුව අමතලා මේ සභාව විවෘත කරපු අවස්ථාවේදී ඒ ආරම්භක අවස්ථාවට එතුමා ආර්ථික දැක්මක් ඉදිරිපත් කරා. මම මේ ආර්ථික දැක්ම මුළුමනින්ම කියෙව්වා. ඒ ආර්ථික දැක්මේ කොතනක හෝ මේ වරාය නගරය ගැන තියෙනවද කියලා. හැබැයි එතුමා මේ පහුගිය අගෝස්තු මාසයේ 20 වෙනිදා මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද තමන්ගේ ආර්ථික ප්‍රකාශන තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිසි තැනක වරාය නගරය ගැන සටහනක් නැහැ. ඒතර මේක තමන්ගේ ආර්ථික හැරවුම නම් ගරු නියෝජක කතානායකතුමනි පහුගිය අගෝස්තු මාසයේ 20 වෙනිදා මේ පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරකොට එතුමාට මේක තමන්ගේ ආර්ථික හැරවුමක් බවට තමන්ගේ කතාවේ සඳහන් වුණේ ඇයි? මාස 7ක් 8ක් ගිහිල්ලා ආර්ථික හැරවුම් බවට පත් වෙන්නේ ඇයි? ඒක නන් කවරක් නැහැ ගරු නියෝජක කතානායකතුමනි. මේක ශ්‍රී ලංකා ආර්ථිකයේ උපාය මාර්ගයේ කොටසක් නෙවෙයි. අපි දන්නවා අපේ ආර්ථිකයේ ගොඩනැගීම පිළිබඳ අපිට උපාය මාර්ගයක් තියෙනවා. අපේ ආර්ථික ගොඩනැගීම පිළිබඳ අපිට දැක්මක් තියෙන පුළුවන්. ඒ දැක්මට අනුව ව්‍යාපෘති නිර්මාණය කරන්න පුළුවන්. ගරු නියෝජක කතානායකතුමනි කිසිසේත්ම ශ්‍රී ලංකා ආර්ථික උපාය මාර්ගයේ කොටසක් ලෙස ගොඩනැගෙන ස්ථානයක් නෙවෙයි. මේක චීන ලෝක දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් හැටියට තමයි පෝර්ට් සිටි ව්‍යාපෘතිය එන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි අපේ ආර්ථික න්‍යාය පත්‍ර එකක් නොවේ චීන භූදේශපාලනේ. ඔවුන්ට තිබෙනවා යුදමය සලස්මක් තිබෙනවා. ඔවුන්ට ආර්ථිකමය සලස්මක් තිබෙනවා. ඔවුන්ට දේශපාලනමය සලස්මක් තියෙනවා. මා ඒකත් එක හැප්පෙන්න යන්නේ නැහැ. අපි හිතනවා සාපේක්ෂව ගත්තොත් ලෝකේ බල තුලනක් තියෙන එක හොඳයි. තනි කෙනෙක් අතට මුළු බලය සංකේන්ද්‍රගත වෙන එක වැරදි. අපි දන්නවා 1991 සමාජවාදී කඳවුර බිඳුනාට පස්සේ එක්සත් ජනපදයේ කේන්ද්‍රගත ඒකද්‍රව්‍ය ලෝකයක් නිර්මාණ වුණා. ඒකද්‍රව්‍ය ලෝකයේ ලෝකෙට යුද්ධ අපනයනය කරා. ලෝකෙට ඉතාමත් බරපතල ගන්නේ විනාශකාරී ආර්ථික උපාය මාර්ගයන් අපනයනය කරා. ඒ නිසා ඒකද්‍රව්‍ය ලෝකයක් එක්සත් ජනපදයේ කේන්ද්‍රගත ලෝකයක් නිර්මාණය වෙන එක වැරදි. ඒ වෙනුවට තව බල කඳවුරක් නිර්මාණය වෙන එක හොඳයි. ඒ පිළිබඳ අපිට ප්‍රශ්නයක් නෑ. ලෝක භූදේශපාලනේ
තනි කෙනෙක් තනි පොලිස්කාරයෙක් නිර්මාණය වෙනවන වෙනුවට ලෝකේ ලෝක දේශපාලන සමතුලිතතාවය පිළිබඳව කඳවුරක් නිර්මාණය වෙන ප්‍රශ්නයක් නැහැ. හැබැයි නියෝජක කතානායකතුමනි අපිට ප්‍රශ්න තිබෙන්නේ අපි කවර හෝ කඳවුරක ඉතාමත් ලෙන්ගතු කිට්ටුතම න්‍යායක් බවට පත් වෙන එක. යටත්වශීය බවට පත් වෙන එක. මෙතරයි ප්‍රශ්න තිබෙන්නේ. අපි දන්න අපි කුඩා ආර්ථිකයක් තියෙන රටක්. පරිධියේ පිහිටි රටක්. වර්ග කිලෝමීටර් 65610ක මිලියන 21ක් 22ක් පමණ ජීවත් වෙන කුඩා ජනගහනයක් තියෙන රටක්. කුඩා ආර්ථිකයක්. ගරු කතානන් මේ ආර්ථික ඉතාම කුඩායි. බිලියන 80යි දල ජාතික නිෂ්පාදිතය. ඉතාමත් කුඩායි. ඒක පුද්ගලික ආදායම ඩොලර් 4000ට අඩුයි. සිංගප්පූරුව ගත්තොත් 58000යි. අපිට හිතා ගන්න පුළුවන් අපි කුඩා රටක් කුඩා ආර්ථිකයක්. તો අපි කොහොමද මේ ලෝකේ නිර්මාණය වෙමින් තිබෙන බල කඳවුරේ ගොදුරු බවට පත් නොවි අපේ උපාය මාර්ගය සකස් කරගන්නේ. ඒක අතිශය වැදගත්. ඒක මේ මොහොතේ ඉන්න පාලකයන්ට නෙවෙයි ගරු කතානායකතුමනි. මේ මොහොතේ තියෙන මව්බිමට පමණක් නෙවෙයි. අපේ අනාගත මව්බිමේ ආරක්ෂිතාවටත් අපේ උපන් දරු පරම්පරාවගේ ආරක්ෂිතාවටත් අපේ එම ප්‍රතිපත්ති අතිශය වැදගත්. හැබැයි තමුන්නාසලගේ ප්‍රතිපත්තිය මොකක්ද? තමුන්නාසලට එහෙම විදේශ ප්‍රතිපත්තියක් තිබ්බද? මම උදාහරණ ගණනාවක් කියන්න ගරු නියෝජක කතානායකතුමනි. නොරොච්චලේ බලාගාරයේ ටෙන්ඩර් කැඳවීමෙන් ආව ඉන්දියානු සමාගමකට. ටෙන්ඩර් කැඳවලා ආව ඉන්දියානු සමාගමට. ඉන්දියානු බලක් ශක්ති සමාගමට. මොකද කරේ? ටෙන්ඩරේ අවලංගු කරලා චීන සමාගමට දුන්න එදා රාජපක්ෂ පාලනය. ඒකේ ප්‍රතිඵලය බවට පත් වුණේ මොකද? ඉන්දියාව තර්ජනය කරලා කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව අපිට අවාසනාවගත ලෙස විශාල පාරිසරික හානික සහිත සාම්පූර් බලාගාරයක් දෙන්න වුණා. ඇයි මේ අනීතික ලෙස ලබා දීම මේ වැඩිලෙන්ගතු කීමක් පෙන්වීම අනිවාර්යයෙන්ම සාම්පූර් ලබා දෙන්න ඕන. විනාඩි 2යි මන්ත්‍රීතුමා. ඒ නිසා කරු නියෝජක කතානායක අවසන් වශයෙන් මා කියන්නේ කාලේ නැති නිසා මේක නිකන් වත්ත බද්දටදී ඇස්සට දත නියවනවා වගේ වැඩක්. අපි ඉතිහාසයේ තියෙනවා හොඳ වතු හිමිකාරේ ධාන්‍ය ධනෙන් සම්පූර්ණ වෙච්චි හාමු මහත්තයෙක් හිටියා. ඒ හාමු මහත්තයා ඒ ධනය සියල්ල විනාශ කරලා අවසානයේදී ඒ වත්ත දෙනු බදු දෙනු ලැබුවා නාගරික පුරවැසියෙකුට. දැන් ඔහුගේ ආදායම අහිමි වී තිබෙනවා. ජීවත් වෙන මාර්ගයක් නැති වී තිබෙනවා. ඔහුට බඩගින්න ඇවිලී තිබෙනවා. ඔහු මොකද කරන්නේ? අර බදු දීපු වත්තේ වැටායිනට වෙලා කුරුම්බ ගෙඩියක් දෙනකම් බලාගෙන ඉන්නේ. ඒක ඇතුලේ කුරුම්බ කපනවා. කුරුම්බ පානය කරනවා. කුරුම්බ මදේ ගලවන්න ඇස්ස කපනවා. ඉතින් මොකද කරන්නේ? වත්ත බදු දීලා ඇස්සට දත නියමනියව ඉන්නවා. මේක තමයි වෙන්නේ. ගරු නියෝජක කතාවට මතක තබා ගන්න. අපි වර්ග කිලෝමීටර් 65610ක විශාල ඛනිජ සම්පත් වලින් ගහන රාජ්‍යයක්. ලෝකේ ඉතාමත් වැදගත් වෙළඳ ගමන් මාර්ගයේ පිහිටි රාජ්‍යයක්. ඉතාමත් ලෝකේ කරන් කර හැප්පෙන්න පුළුවන් විශාලතම මානව සම්පතක් තියෙන රාජ්‍යයක්. අපේ රට වගේ අටගුණයක මහමුදක් තියෙන රාජ්‍යයක්. මේ රටේ මේ සම්පත්, මේ රටේ මේ මානව සම්පත ඉතා හොඳින් කළමනාකරණය කරලා ලෝකයේත් එක්ක ඉස්සරහට එන ආර්ථික සලස්මක් ඉදිරිපත් කරගන්න 77 අවුරුද්දත් 73 අවුරුද්දත් සමත් වී තිබෙනවා. මේ අවසන් අසමත් වීමේ ප්‍රතිඵලය මොකක්ද? 2020 වසර බැලුවොත් ආණ්ඩුවේ ණය පොලි වාරිකය බිලියන 1931ක් වෙනකොට බිලියන 1931යි ආණ්ඩුවේ ණය පොලි වාරිකය. ආණ්ඩුවේ ආදායම බවට පත් වෙලා තිබුණේ බිලියන 1383යි. 2020 තමුන්නාන්සලට බිලියන 588ක් ණය ගෙවන්නත් ණයට ගන්න සිද්ධ වුණා. තමුන්නාන්සලා 2000 ගරු අවසන් කරන නියෝජක කතානායක 2020 වසරේ 1948 සිට 2005 දක්වා ඒ ගත වෙච්ච වසර අවුරුදු 48 ඉඳන් 2005 දක්වා අවුරුදු 57 කාල පරිච්ඡේදෙම අපි ණය ආරන් තිබුණේ ට්‍රිලියන 2.2ක් වගේ. හැබැයි පහුගිය 2020 වසරේ විතර අපේ ණය පංගුව වැඩි කරගෙන තියෙනවා ට්‍රිලියන 2.2කින්. අපි විශාල ණය කන්දක හිර වුණු ආර්ථික කඩාවැටු රාජ්‍යයක් නිර්මාණය වී තිබෙනවා. තමුන්නාසල හැමදාමත් මේ පාර්ලිමේන්තුවේ ආර්ථික හැරවුම් ලක්ෂ තියෙනවා. අපි සතුටු වෙන්න ඕන මේ පාර්ලිමේන්තුවේ මේ බිත්තිවලට කන් නැති එකට. මේ බිත්තිවලට පණ නැති එකට. මේ බිත්තිවලට කන් තියෙනවා නම් පණ තියෙනවා නම් මේ පාර්ලිමේන්තුවේ ආර්ථික හැරවුම් පිළිබඳව ආර්ථික සමෘද්ධිය පිළිබඳව ඒ වචන ඒ ආකාරයෙන්ම අදත් මුමුණනකොට මේ බිත්ති කොක් කඩලා hina වෙනවා. එහෙමයි කරු නියෝජක කතානායකතුමා. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නාට. ස්තුතියි.